සෙනසුන් පූජා දායකත්ව ධර්මදේශනා මාලාව. නෙදර්ලාන්තය මහමෙවුනා භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලා විසින් සෑම සෙනසුරාදා දිනකම සහ ඉරිදා දිනකම සිදු කරනු ලබන අසිරිමත් ධර්මදේශනා මාලාව. සෙනසුන් පූජා දායකත්ව ධර්මදේශනා මාලාව. පින්වත් ඔබටද මෙම ධර්ම දේශනා සඳහා දායකත්වය ලබාගත හැකිය. සැදැහැබර දායකත්වය සඳහා විමසන්න 061991051661. සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනා මාලාව. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් දෙපිරිසක් විසින් දායකත්වය දරනවා. ඒ තමයි නෙදර්ලන්තයේ වාසය කරන සුරේෂ් මහතා සහ තුෂානි මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාමත්, ඒ වගේම නෙදර්ලන්තයේ වාසය කරන ෆ්‍රැන්සිස් සිල්වා මහතා සහ ශයමි සිල්වා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැමදෙනාමත් විසින් සුරේෂ් මහතා සහ තුෂානි මහත්මිය ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වය දැරීමේ අරමුණ විදිහට සඳහන් කරලා තියෙනවා. නෙත්මිර පුතාගේ උපන්දිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත්, ඒ වගේම සුරේෂ් මහතාගේ උපන්දිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත්, ලාල් දේවපුර පියාණන්ගේ උපන්දිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත්, ඒ වගේම සුරේෂ් මහතා සහ තුෂානි මහත්මියගේ 11 වන විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ හැම දිනාටම තුනුරුවනේ අනන්ත ආශිර්වාදය, දෙවියන්ගේ රැකවරණය සැලසේවා කියන අදහසින් සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත්, ඒ වගේම ෆ්‍රැන්සිස් සිල්වා මහතා සහ ශයමි සිල්වා මහත්මිය විසින් මෙම ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයේ දැරීමේ අරමුණ විදිහට සඳහන් කරලා තියෙනවා. ජනවාරි 11 වන දින පන්දිනයේ යෙදී තිබෙන ශයමි සිල්වා මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස. ඒ නිසා පින්වත්නි, අපි මුලින්ම ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මේ පින්වත් හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරලා තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා, දෙවියන්ගේ ධාර්මික රැකවරණය සැලසේවා කියන අදහසින් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි මේ ධර්ම දේශනාව තුළින් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ඛුද්දක නිකායේ ඉතිඋත්තක පාළි කොටසට අයිති ඊ타මත්ම
ලස්සන බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම තමයි පින්වත්නි අන්තරා මල සූත්‍රය. අපේ හිත ඇතුලේ හටගන්නා වූ මලකඩ 3ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ හරිම ලස්සන බුද්ධ දේශනාවක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන තමයි දේශනා කළේ. ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ සිටියේ පින්වත් ස්වාමීන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තයෝ මේ භික්කවේ අන්තරා මල. පින්වත් මහණෙනි, සිතේ අභ්‍යන්තරයේ හටගන්නා වූ මලකඩ වර්ග 3ක් තියෙනවා. අන්තරා අමිත්තා. ඒ වගේම සිත තුළ උපදින හතුරන් 3 දෙනෙක් ඉන්නවා. අන්තරා සපත්තා. සිතේ උපදින විරුද්ධකාරයන් 3 දෙනෙක් ඉන්නවා. අන්තරා වදකා. සිතේ උපදින වදකයන් 3 දෙනෙක් ඉන්නවා. අන්තරා පච්චත්තිකා. ඒ වගේම සිත තුළ උපදින තරහකාරයන් 3 දෙනෙක් ඉන්නවා. බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ හිතේ හටගන්න පුළුවන් මලකඩ වර්ග 3ක් තියෙනවා. ඒ වගේම සිතේ උපදින සතුරන් 3 දෙනෙක් ඉන්නවා. සිතේ උපදින විරුද්ධකාරයන් 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේම සිතේ උපදින වදකයන් 3 දෙනෙක් ඉන්නවා. සිතේ උපදින තරහකාරයන් 3 දෙනෙක් ඉන්නවා. ටිකක් කල්පනා කරලා බලන්න පින්වත්නි, මේ කියපු අය අපිට යහපත පිණිස හේතු වන අයද අයහපත පිණිස හේතු වන අයද? අයහපත පිණිස හේතු වන අය. දැන් අපි දන්නවා මලකඩ කියලා කියන්නේ යකඩයක් දි รา පත් වීම පිණිස සකස් වෙන දෙයක්. යම්කිසි යකඩයක මලකඩ හැදුනට පස්සේ ඒ මලකඩ විසින්ම ඒ යකඩය දි รา පත් වෙලා විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි හතුරු කියලා කියන්නේ අපේ යහපත කැමති අය නෙවෙයි. අපේ අයහපත කැමති, අපිත් එක්ක අමනාප, අපිව විනාශ කරලා වුණත් දාන්න කැමති උදවියට කියනවා සතුරු කියලා. විරුද්ධකාරයන් කියලා කියන්නේත් ඒ වගේම තමයි පින්වත්නි. අපේ යහපත කැමති අය නෙවෙයි, අපිට විරුද්ධ අය. අපේ සැපය සතුට ඒ අය කැමති නැහැ. ඊළඟට වදකයන් කියලා කියන්නේත් ඒ වගේම තමයි අපිව වදයට පැමිණවීම පිණිස, අපිව විනාශ කරලා දැමීම පිණිස අවස්ථාවක් ලැබෙනතුරු සෝදානමින් සිටින කෙනාට කියනවා වදකයා කියලා. ඒ වගේම තමයි තරහකාරයන්. අපිට යහපතක් කරන්නේ නැහැ. අපි කෙරෙහි ද්වේෂ සිතින් වාසය කරන අය. බලන්න බුදුරජාණන් වහන්සේ මේ අපේ හිතේ හටගන්නා වූ කරුණු 3ක ඇති අනතුරුදායක බව දේශනා කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට උපමා මුල් කරගෙන මේ දේශනාව දේශනා කරන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභෝ භික්කවේ අන්තරා මලෝ අන්තරා අමිත්තෝ අන්තරා සපත්තෝ අන්තරා වදකෝ අන්තරා පච්චත්තිකෝ. පින්වත් මහණෙනි, ලෝභය කියලා කියන්නේ අන්න ඒ විදිහට සිතේ හටගන්නා වූ මලකඩක්. අන්න බලන්න. ලෝභය කියලා කියන්නේ අපේ හිතේ හටගන්නා වූ මලකඩක්. ලෝහයක එහෙම නැත්නම් යකඩයක මලකඩ හැදුනට පස්සේ ඒ යකඩේ විනාශ වෙලා යනවා. එහෙනම් ලෝභය කියන දේ අපේ සිතේ හටගත්තට පස්සේ ඒ කාරණාව අපේ ජීවිතයේ විනාශය පිණිසයි හේතු වෙන්නේ. අන්තරා අමිත්තෝ. ලෝභය කියලා කියන්නේ අපේ සිතේ උපදින අමිත්‍රෙක්. එහෙම නැත්නම් හතුරෙක්. ලෝභය කියලා කියන්නේ. ලෝභය මුල් කරගෙන අපිට යහපතක් වෙන්නේ නැහැ. අයහපතක් තමයි සිද්ධ වෙන්නේ. අපිට සතුරුකමක් තමයි සිද්ධ වෙන්නේ.
අන්තරා සපත්තෝ සිතේ උපදින විරුද්ධකාරයෙක්. ලෝභය කියලා කියන්නේ අපේ දියුණුවට අපේ යහපතට විරුද්ධව හටගන්නා වූ අකුසලයක්. අන්තරා වදකෝ අන්න බලන්න ලෝභය මුල් කරගෙන අපේ ජීවිතය විනාශය කරා යන්න පුළුවන්. අන්තරා පච්චත්තිකෝ ඒ වගේම තමයි ලෝභය කියලා කියන්නේ තරහකාරයෙක්. බලන්න ලෝභය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විදිහ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෝසෝ භික්කවේ අන්තරා මලෝ. ද්වේෂය කියලා කියන්නේ අපේ සිත ඇතුලේ හටගන්නා වූ මලකඩක්. යකඩයක මලකඩ හැදුනට පස්සේ ඒ යකඩේ විනාශ වෙලා යනවා වගේ සිතේ ද්වේෂය හටගත්තට පස්සේ ඒ ද්වේෂය මුල් කරගෙන අපි විනාශය කරා යනවා. අපි දුක කරා යනවා. ඒ වගේම දේශනා කරනවා පින්වත්නි අන්තරා අමිත්තෝ ද්වේෂය කියලා කියන්නේත් අපේ අමිත්‍රෙක්. අන්තරා සපත්තෝ අපේ සිත තුළ උපදිනා වූ විරුද්ධකාරයෙක්. අන්තරා වදකෝ ද්වේෂය කියලා කියන්නේ අපිව වදයට පමුණුවන කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්තරා පච්චත්තිකෝ ද්වේෂය කියලා කියන්නේ අපේ තරහකාරයෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහෝ භික්කවේ අන්තරා මලෝ. සිත තුළ හටගන්නා වූ තව මලකඩක් තියෙනවා. ඒ තමයි මෝහය. අන්තරා අමිත්තෝ මෝහය කියලා කියන්නේ අපේ සිත තුළ උපදින අමිත්‍රෙක්. අන්තරා සපත්තෝ අපේ සිත තුළ උපදින විරුද්ධකාරයෙක්. අන්තරා වදකෝ අපේ සිත තුළ හටගන්නා වූ වදකයෙක්. අන්තරා පච්චත්තිකෝ අපේ සිත තුළ උපදින අපේ තරහකාරයෙක්. බලන්න බුදුරජාණන් වහන්සේ අපේ සිත තුළ හටගන්නා වූ ලෝභය, ඒ වගේම ද්වේෂය, මෝහය කියන කරුණු තුන ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහ. එතකොට පින්වත්නි ඊටාම පැහැදිලි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ කරුණු තුන අපේ හිතේ හටගත්තොත් ඒ කරුණු තුන මුල් කරගෙන අපිට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කරුණු තුන අපේ සැපය පිණිස හේතු වෙන්නේ නැහැ. හිතසුව පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ලෝභ, ද්වේෂ, මෝහ ගැන මේ ආකාරයට දේශනා කළේ. පින්වත්නි ලෝභ, ද්වේෂ, මෝහ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ අකුසල මූලයන්. ඒ කියන්නේ පින්වත්නි අපි තුල අකුසල් හට ගැනීම පිණිස හේතු වන මූලික කරුණු තුන. ලෝභය, ද්වේෂය, මෝහය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තීනිමානි භික්කවේ අකුසල මූලානි. පින්වත් මහණෙනි අකුසල් මුල් තුනක් තියෙනවා. ඒ මොනවාද? ලෝභෝ අකුසල මූලං. ලෝභය කියලා කියන්නේ අකුසල මූලයක්. දෝසෝ අකුසල මූලං. ද්වේෂය කියලා කියන්නේ අකුසල මූලයක්. මෝහෝ අකුසල මූලං. මෝහය කියලා කියන්නේ අකුසල මූලයක්. අකුසල් හට ගැනීම පිණිස හේතු වන දෙයක්. ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභය කියලා කියන්නේ පින්වත්නි අපේ හිත තුල පවතින ආසාව. ඒ ආසාව මුල් කරගෙන අපි ආසා කරන දේ අපි සතු කරගන්න, අපිට අයිති කරගන්න අපි යම්කිසි උත්සාහයක්, මහන්සියක් ගන්නවා. අන්න ඒකට කියනවා ලෝභය කියලා. ද්වේෂය කියලා කියන්නේ තරහව. අපේ හිත තුල හටගන්නා වූ පටිගය, තරහ, අමනාපය. ඒක තමයි ද්වේෂය කියලා කියන්නේ. මෝහය කියලා කියන්නේ අපේ සිත තුල අනවබෝධය මුල් කරගෙන පවතින අවිද්‍යා සහගත ස්වභාවය. මුලාව.
මෝහය කියලා කියන්නේ. මෙන්න මේ ලෝභය, ද්වේෂය, මෝහය සියලු අකුසල් හට ගැනීම පිණිස හේතු වන මූලික කරුණු තුන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පින්වත්නි, අපේ කයින් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් තුනක්. ඒ තමයි කය මුල් කරගෙන මේ සත්වයා ප්‍රාණඝාතය කරනවා. ඒ කියන්නේ සත්තු මරනවා. ඒ වගේම සොරකම් කරනවා. අන්සතු නුදුන් දෙයක් හොරෙන් ගන්නවා. ඒ වගේම තමයි කාම මිත්‍යාචාරයේ හැසිරෙනවා. තමන්ගේ ස්වාමියා ඉක්මවා, තමන්ගේ බිරිඳ ඉක්මවා අන්‍ය ස්ත්‍රීන්, අන්‍ය පුරුෂයින් සමග අනාචාරයේ හැසිරෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වචනය මුල් කරගෙන අකුසල් 4ක් සිද්ධ වෙනවා. ඒ තමයි වචනය මුල් කරගෙන බොරු කියනවා. ඒ වගේම වචනය මුල් කරගෙන අන් අයගේ හිත් රිදෙන, හිත් තැලෙන පරුස වචන පාවිච්චි කරනවා. පරුස වචන කියනවා. ඒ වගේම තමයි සමගිව සිටින අය බිඳවීම පිණිස කේලාම් කියනවා. ඒ වගේම තමයි පින්වත්නි, තමන්ටත් අන් අයටත් අයහපත පිණිස, අනර්ථය පිණිස හේතු වන වචන කතා කර කර ඉන්නවා. ඒකට කියනවා හිස් වචන කතා කිරීම කියලා. මෙන්න මේ විදිහට වචනය මුල් කරගෙන අකුසල් 4ක් සිද්ධ වෙනවා. බොරු කීම, පරුස වචන කීම, කේලාම් කීම, හිස් වචන කීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනස මුල් කරගෙන, හිත මුල් කරගෙන අකුසල් 3ක් සිද්ධ වෙනවා. ඒ තමයි පළවෙනි එක අවිජ්ජාව. අන් අයගේ දේවල් වලට ආසා කිරීම. හිත මුල් කරගෙන සිද්ධ වෙන අකුසලයක්. ඊළඟ එක තමයි පින්වත්නි ද්වේෂය. සිතේ උපදින තරහව සිත මුල් කරගෙන ඇතිවන අකුසලයක්. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ අකුසල් 3 හිත මුල් කරගෙනයි සිද්ධ වෙන්නේ. අනුන්ගේ දේට ආසා කිරීම, තරහ සිතින් වාසය කිරීම, මිත්‍යා දෘෂ්ටිකව වාසය කිරීම. එතකොට පින්වත්නි, මෙන්න මේ කය මුල් කරගෙන සිද්ධ වෙන අකුසල්, වචනය මුල් කරගෙන සිද්ධ වෙන අකුසල්, හිත මුල් කරගෙන සිද්ධ වෙන අකුසල්, මේ සියලුම අකුසල් හට ගැනීම පිණිස හේතු වෙන්නේ කරුණු 3ක්. ඒ කරුණු 3 තමයි ලෝභය, ද්වේෂය, මෝහය. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ අකුසල මුල්. කල්පනා කරලා බලන්න පින්වත්නි, මෙන්න මේ කියපු අකුසල්, ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම, පරුස වචන කීම, කේලම් කීම, හිස් වචන කීම, අනුන්ගේ දේට ආසා කිරීම, තරහ සිතින් වාසය කිරීම, මිත්‍යා දෘෂ්ටිය කියන මේ දස අකුසලයම හටගන්නේ එක්කෝ ලෝභය මුල් වෙලා, එක්කෝ ද්වේෂය මුල් වෙලා, එක්කෝ මෝහය මුල් වෙලා. එහෙනම් පින්වත්නි, අපි තුල යම්කිසි අකුසලයක් හටගන්නවා නම් අන්න අපි තේරුම් ගන්න ඕනේ මේ අකුසලය හටගන්නේ එක්ක ලෝභය මුල් වෙලා, එහෙම නැත්නම් ද්වේෂය මුල් වෙලා, එහෙම නැත්නම් මෝහය මුල් වෙලා. ඒ විදිහට අපි තුල අකුසල් හටගන්නකොට අපිට ඒ අකුසල් හටගන්නා විදිහ හඳුන ගන්න අපි දක්ෂ වුණොත් අපිට ඒ අකුසලයේ ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා පින්වත්නි. කුසලයේ උපදවා ගන්න අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසං පාප චේතසං හිංසන්ති අත්ථ සම්භූතා තචසාරංව සම්පලං. පාපී අදහස් තියෙන කෙනා තුළ ලෝභ, ද්වේෂ, මෝහ හට ගන්නකොට
අන්න ඒ ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙනම ඒ කෙනා පීඩාවටපත් වෙනවා කියලා කියනවා. ඒ පාපී අදහස් තියෙන කෙනා තුල ලෝභ ද්වේෂ මෝහ හටගන්නකොට පින්වත්නි, ඒ කෙනා ඒ ලෝභ ද්වේෂ මෝහ අකුසල මූලයන් කියලා හඳුනාගෙන ඒ ලෝභ ද්වේෂ මෝහ දුරු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ කෙනා පාපී අදහස් වලින් යුක්ත වීම. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තමන්ගේ හිත තුල ලෝභ ද්වේෂ මෝහ උපදිනකොට ඒ උපදින ලෝභ ද්වේෂ මෝහ හඳුනාගෙන දුරු කරන්න මහන්සි ගන්නවා. පාපී අදහස් තියෙන කෙනාට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිංසන්ති යත්ත සම්භෝතා තච සාරංව සම්පලං. ඒ කෙනා තමන්වම පීඩාවට පත් කරගන්නවා කියලා කියනවා. හරියට පොත්තම අරටුව කරගත්ත ගහක පල හටගත්තා වගේ. කල්පනා කරලා බලන්නකෝ. පොත්තම අරටුව කරගත්ත ගහක, ඒ කියන්නේ ඒ ගහේ විශේෂයෙන් අරටුවක් සකස් වෙන්නේ නැහැ. පොත්ත තමයි අරටුව බවට පත් වෙලා තියෙන්නේ. අන්න එවැනි ගහක පලහට ගත්තොත් මොකද වෙන්නේ? ඒ ගහ විනාශ වෙලා යනවා පින්වත්නි. පල දරා ගැනීම පිණිස ඒ ගහට අරටුවක් නැති නිසා. පොත්ත තමයි අරටුව බවට පත් වෙලා තියෙන්නේ. ඒ පල දරා ගැනීමට ඒ ගහට ශක්තියක් නැහැ. අන්න ඒ විදිහට පොත්තම අරටුව කරගත්ත ගහක් ඒ ගහේම හැදෙන ඵලයන් නිසා විනාශ වෙලා යනවා වගේ පාපී අදහස් ඇති කෙනාගේ ජීවිතය තමන් තුළම හටගන්නා වූ ලෝභ ද්වේෂ මෝහ නිසා විනාශ වෙලා යනවා. ඒ කෙනා පීඩාවටපත් වෙනවා කියලා දේශනා කළා. ඒ නිසා පින්වත්නි, මේ ලෝභ ද්වේෂ මෝහ කියන කරුණු තුන අපි ඊටාම සිහිනුවණින් යුක්තව හඳුනාගෙන අපේ ජීවිතයෙන් ටික ටික ඈත් කළ යුතු කරුණු තුනක්. අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරන්න කැමති නම් අපේ හිත ගැන අපි ලොකු අවධානයකින් ඉන්නට ඕනේ. අපේ හිතේ ලෝභය උපදින්න අවස්ථාවක් දෙන්නේ නැතුව, ද්වේෂය උපදින්න අවස්ථාවක් දෙන්නේ නැතුව, මෝහය උපදින්න අවස්ථාවක් දෙන්නේ නැතුව, යම් හේතුවක් නිසා ලෝභ ද්වේෂ මෝහ හටගත්තොත් ඒ ලෝභ ද්වේෂ මෝහ හඳුනාගෙන ඒ මොහොතේම බැහැර කළ යුතුයි. එහෙම බැහැර කරන්න බැරි වුණොත් අපි අතින් ප්‍රාණඝාතය වෙන්න පුළුවන්. ඒ ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙන. සොරකම වෙන්න පුළුවන්. ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙන. කාම මිත්‍යාචාරය සිද්ධ වෙන්න පුළුවන්. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම සිද්ධ වෙන්න පුළුවන්. අන් අයගේ දේවල් වලට ආසා කිරීම, ඒ වගේම ද්වේෂ සිතින් වාසය කිරීම, ඒ වගේම තමයි පින්වත්නි නොයෙකුත් මිත්‍යා දෘෂ්ටික අදහස් වලට හසුවීම පවා සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ අන්තරාමල කියන සූත්‍ර දේශනාවේදී හරීම ලස්සන ගාථාවන් මුල් කරගෙන ලෝභ ද්වේෂ මෝහ ගැන ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්ථ ජනනෝ ලෝභෝ ලෝභෝ චිත්තප්ප කෝපනෝ භය මන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්ථ ජනනෝ ලෝභෝ, ලෝභය කියලා කියන්නේ අනර්ථය උපදවලා දෙන දෙයක්. අන්න බලන්න. ලෝභය කියලා කියන්නේ අනර්ථය උපදවලා දෙන දෙයක්. ලෝභය කියන එක පින්වත්නි කොයිතරම් අනර්ථය උපදවලා දෙනවද කියලා කියන්නේ මේ ලෝභය හිතේ බලවත් වුණාම තමන්ට තමන්ගේ යහපත තේරෙන්නෙත් නැහැ. අන් අයගේ යහපත තේරෙන්නෙත් නැහැ. තමන්ගේ ජීවිතයට සලසා ගන්න තියෙන විශාල යහපතක් අහිමි වෙලා යනවා මේ ලෝභය මුල් කරගෙන. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ආකාරයට දැඩි ලෝභ සිතින් වාසය කරපු සමහර අය බුදුරජාණන් වහන්සේට දානි ටිකක් පූජා කරලා පින් රැස් කරගන්න තිබුණු අවස්ථාවල් මගහැරගත්තා. ඒ රහතන් වහන්සේලාට දානි ටිකක් පූජා කරලා පින් රැස් කරගන්න තිබුණු අවස්ථාවල් මගහැරගත්තා. මේ පින්වතුන්ට මතක ඇති
දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා සිටුමැදුරක් ඉදිරියෙන් වැඩම කළා. ඒ සිටුමැදුර ඉදිරියෙන් වැඩම කරනකොට ඒ සිටුමැදුරේ හිටපු පුංචි බලු පැටියෙක් බුදුරජාණන් වහන්සේට පුරාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ඒ බලු පැටියට කියා හිටියා, "එම්බා තෝදෙය්‍ය, නුඹ එදත් මට බිරුවා. අදත් බුරනව නේද?" කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේගේ මේ වචනය ඒ නිවසේ හිටපු සේවකයෙකුට ඇහුණා. ඒ සේවකයා ගිහිල්ලා තමන්ගේ ස්වාමියාට, ඒ කියන්නේ ඒ වෙනකොට ඒ සිටුමැදුරේ හිටපු සිටුවරයාට කිව්වා. ඒ සිටුවරයා කල්පනා කළා, තෝදෙය්‍ය කියලා කියන්නේ මගේ තාත්තා. මගේ තාත්තාගේ නම කියලා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මගේ බලු පැටියට කතා කළා. ඒ කියන්නේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මගේ තාත්තටයි නින්දා කළේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට දොස් කියන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, "පින්වත් සිටුතුමනි, ඒ බලු පැටියෙක් වෙලා ඉපදිලා ඉන්නේ ඔබේ තාත්තා තමයි. ඒ බලු පැටියා තමයි ඔය සිටුමැදුරේ හිටපු තෝදෙය්‍ය කියන සිටුවරයා." එතකොට මේ සිටුපුත්‍රයා කියනවා, නෑ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, "සිටුතුමනි, ඔබේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ පාවිච්චි කරපු, නමුත් තාත්තගේ අභාවයෙන් පස්සේ ඔබට දැක ගන්න නොලැබුණු යම්කිසි වස්තුවක් තියනවද කියලා ඇහුවා. එතකොට මේ සිටුපුත්‍රයා කල්පනා කරලා කියනවා, "බවත් ගෞතමයන් වහන්සේ, අපේ තාත්තා ආහාර අනුභව කළේ රත්තරන් පිඟානක. ඒ වගේම තමයි පාවිච්චි කළේ රත්තරන් හැරමිටියක්. පාවිච්චි කළේ රත්තරන් සෙරෙප්පු දෙකක්. මෙන්න මේ දේවල් වලට නම් මොනවා වුණාද කියලා අපි කවුරුත් දන්නේ නැහැ" කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, "හොඳයි සිටුතුමනි, එහෙනම් ඔබ ගෙදර ගිහිල්ලා හොඳ ගිතෙල් මිශ්‍ර කිරිබතක් හදන්න" කිව්වා. එහෙම හදලා මේ බලු පැටියව හොඳට නාවන්න කියලා කිව්වා. නාවලා මේ කිරිබත ඒ බලු පැටියට හොඳට බඩ පිරෙන්න කන්න දෙන්න කියලා කිව්වා. ඒ විදිහට බඩ පිරුණාට පස්සේ මේ බලු පැටියව හොඳට නිදි කරවන්න කියලා කිව්වා. නිින්ද යනකම් ඔළුව අත ගන්න කියලා කිව්වා. නිින්ද යාගෙන එනකොට ඒ බලු පැටියාගේ කනට කරලා අහන්න කියලා කිව්වා, "තාත්තේ පාවිච්චි කරපු රත්තරන් හැරමිටියකෝ, තාත්තා ආහාර අනුභව කරපු රත්තරන් පිඟානකෝ, තාත්තා පාවිච්චි කරපු රත්තරන් සෙරෙප්පු දෙකකෝ" කියලා අහන්න කියලා කිව්වා. මේ සිටුපුත්‍රයා පින්වත්නි සිටු මාලිගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කළා. බලු පැටියා පින්වත්නි අඩ සිහියෙන් වගේ ගිහිල්ලා ඒ සිටු මැදුර තිබුණු වත්තේ ස්ථාන කීපයක් හාරන්න පටන් ගත්තා. ඒ විදිහට පොළව හාරනකොට අර සිටු පුත්‍රයා සේවකයන්ව යොදවලා ඒ පොළව තවත් හැරුවා. මෙන්න ටික වෙලාවක් යනකොට තාත්තා හංගපු රත්තරන් වස්තුව හම්බුණා. ඒ වෙලාවේ ඒ තරුණයා බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගත්තා. එහෙනම් මේ බලු පැටියෙක් වෙලා මගේ නිවසටම ඇවිල්ලා ඉන්නේ මේ තෝදෙය්‍ය කියන මගේ තාත්තා. තමන්ගේම පියා මරණින් මත්තේ බලු පැටියෙක් වෙලා තමන්ගේ නිවසටම ඇවිල්ලා පින්වත්නි. බලන්න. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. රහතන් වහන්සේලා වැඩ හිටියා. ලෝභසිත බැහැර කරලා දානි ටිකක් පූජා කරලා නැහැ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ මේ බලු පැටිය බුරාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ, "එම්බා තෝදෙය්‍ය,
ඔබ ඒ කාලෙත් මට බිරුවා. දැනුත් බුරනවා නේද? පිණ්ඩපාතේ වඩිනකොට නිന്ദා අපහාස කරන්නේ නැති. දොස් කියන්නේ නැති. අන්න බලන්න ඒ හිතේ හටගත්තා වූ ලෝභය, හිතේ හටගත්තා වූ ద్వේෂය, හිතේ හටගත්තා වූ මෝහය කොයිතරම් අනර්ථයක් ඒ සිටුතුමාට කළාද? පින්වත්නි, ඒ ටිකම අපිට වෙන්න ඉඩ කඩක් නැද්ද? ඕන තරම් ඉඩ කඩ තියෙනවා. අපේ හිතේ හටගන්න ලෝභය අපිට දුරු කරගන්න බැරි වුණොත්, ද්වේෂය දුරු කරගන්න බැරි වුණොත්, මෝහය දුරු කරගන්න බැරි වුණොත් ඒක විශාල අනර්ථයක් උපදවලා දෙනවා. අනත්ත ජනනෝ ලෝභෝ, ලෝභය කියලා කියන්නේ අනර්ථය උපදවලා දෙන දෙයක්. ලෝභෝ චිත්තප්පකෝපනෝ, ලෝභය අපේ හිත කලඹවලා දානවා. බලන්න, ලෝභය හටගත්තට පස්සේ මේ හිතේ සංසිඳුණු බවක් තියෙනවද? නෑ පින්වත්නි. ලෝභය හටගත්තට පස්සේ ඒ ලෝභ කරන දේ මුල් කරගෙන අපේ හිතේ කිසිම සහනයක්, සැනසීමක් ඇති වෙන්නේ නෑ. ලෝභ සිතින් වාසය කරනකොට සිත කලඹනවා. භයමන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභය කියලා කියන්නේ තමන් තුළම හටගන්න බයක් කියලා කියනවා. ලෝභය මුල් කරගෙන පින්වත්නි අපේ සිත තුළ බය හටගන්නවා. භයමන්තරතෝ ජාතං. තමන් ආස කරන දේ තමන්ට නැති වෙයි. වෙන කෙනෙක් විනාශ කරලා දායි. වෙන කෙනෙක් පැහැරගනි. මේ ආකාර වූ නොයෙකුත් බය තැති ගැනීම සහිත සිතුවිලි තමන් තුළ හටගන්නවා ලෝභය මුල් කරගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තං ජනෝ නාව බුජ්ජති. හැබැයි මේ කාරණාව මේ ජනතාව දන්නේ නැහැ. මේ ජනතාවට ඒ කාරණාව තේරෙන්නේ නැහැ. ලෝභය කියලා කියන්නේ මෙන්න මේ විදිහට තමන්ගේ ජීවිතයට අනර්ථය පිණිස පවතින දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් පමණයි පින්වත්නි මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ලෝභය මුල් කරගෙන මේ ලෝකේ ඉන්න විශාල පිරිසක් තමන්ගේ ජීවිතයට අයහපතක්, අනර්ථයක් සිද්ධ කරගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලුද්ධෝ අත්තං න ජානාති ලුද්ධෝ ධම්මං න පස්සති අන්දන්තමං තදා හෝති යං ලෝභෝ සහතේ නරං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලුද්ධෝ අත්තං න ජානාති, ලෝභ කෙනා යහපත් දේ ගැන දන්නේ නැහැ කියනවා. දැන් බලන්න, ලෝභයෙන් හිත යට වුණාට පස්සේ ඒ කෙනාට යහපත් දේවල් මොනවද, අයහපත් දේවල් මොනවද කියලා තේරෙන්නේ නැහැ පින්වත්නි. හඳුනා ගන්න බෑ. එයා හැම වෙලාවෙම කල්පනා කරන්නේ ලෝභයෙන් යටපත් වූ සිතින් යුක්තව. ලෝභ සහිත කෙනාට ඇවිල්ලා කිව්වොත් එහෙම ඔබට මෙන්න මේ ආකාරයට දානය පූජා කරලා මෙවැනි විශාල පිනක් කරගන්න අවස්ථාව තියෙනවා කියලා එයා ඒකට කැමති වෙන්නේ නැහැ. යහපත් දේ ගැන එයා දන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට මෙන්න මේ ආකාරයට සිල් රැකලා පින් කරගන්න පුළුවන් කියලා කිව්වොත්, කුසල් වඩන්න පුළුවන් කියලා කිව්වොත් එයා ඒක පිළිගන්නේ නැහැ. ඒකට හේතුව ලෝභයෙන් යටපත් වූ සිත ඇති නිසා යහපත් දේ ගැන දන්නේ නැහැ. ඒ විදිහට තමන්ගේ ජීවිතයට සලස ගන්න පුළුවන් විශාල යහපතක් ලෝභයෙන් යට වූ සිත් ඇතිව වාසය කරන අයට අහිමි වෙලා යනවා පින්වත්නි. ලුද්ධෝ ධම්මං න පස්සති. ඒ වගේම තමයි කියනවා ලෝභයෙන් යටපත් වුණාට පස්සේ ඒ කෙනාට ධර්මය දකින්න පුළුවන්කමකුත් නැහැ. ධර්මය දකින්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් බලන්න, අපි මේ ශාසනය තුල ධර්මයේ ශ්‍රවණය කරමින්, පින් දහම් රැස් කරමින්, කුසල් දහම් වඩන්න කැමති නම්, ධර්මය දකින්න කැමති නම්, ධර්මය දකින්න කැමති නම් කියන්නේ පින්වත්නි ජීවිතාවබෝධය ලබන්න කැමති නම්, ඒ ධර්මාවබෝධය තමන්ගේ ජීවිතය තුළ
සාක්ෂාත් කරගන්න කැමති නම් එහෙනම් මේ ලෝභය කියන දේ බැහැර කරන්නට ඕනි. ඒකට හේතුව මොකක්ද? ඔව්, ලෝභ කෙනා ධර්මයේ දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්දාන්තමං තදා හෝති යං ලෝභෝ සහතේ නරං. යම් කෙනෙකුගේ හිතේ ලෝභය හටගත්තට පස්සේ ඒ ලෝභය විසින් ඒ කෙනාගේ හිත මඩිනවා කියලා කියනවා. ඒ ලෝභය විසින් ඒ කෙනාගේ හිත මැඩගත්තට පස්සේ ඔහුගේ ජීවිතය මහා අන්ධකාරයක් බවට පත් වෙනවා. දැන් මේ පින්වතුන් ඕන තරම් දැකලා ඇති. ලෝභ සිතින් වාසය කරන අය කොයිතරම් ඒ අයගේ ජීවිතවල අන්ධකාරයක් පවතිනවද කියලා. ඕන තරම් මිල මුදල්, ඉඩකඩම්, ගෙවල් දොරවල්, සැප සම්පත්, භවභෝග සම්පත්තිය තියෙනවා. හැබැයි ලෝභ සිත මුල් කරගෙන ඒ අය තමන්ගේ සැප සුව පහසුව වෙනුවෙන්වත් ඒ දේවල් වියදම් කරන්නේ නැහැ. ඒ වගේම තමයි තමන්ගේ ඥාති පිරිස වෙනුවෙන් ඒ දේවල් විය පැහැදම් කරන්නේ නැහැ. ඒ වගේම තමයි දන් දීම ආදී පින්කම් තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්නේ නැහැ. කුසල් දහම් වඩන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයේ විදිහට මොකද්ද වෙන්නේ? ඔහුගේ ජීවිතය ලෝභය විසින් මැඩගත්තට පස්සේ ඒ ජීවිතය සම්පූර්ණයෙන්ම අඳුරු වෙලා යනවා පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච ලෝභං පහත්වාන ලෝභ නෙය්‍යේන ලුබ්බති ලෝභෝ පහියති තම්හා උදබින්දුව පොක්කරා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච ලෝභං පහත්වාන කෙනෙක් ඉන්නවා ඒ කෙනා ලෝභය ප්‍රහාණය කරලා දානවා. ලෝභ නෙය්‍යේන ලුබ්බති ලෝභයට හේතු වන දේවල් වලට ලෝභ කරන්නෙත් නැහැ කියනවා. පින්වත්නි, ලෝභය කියලා කියන්නේ තමන් සතු දේවල් වලට තියෙන දැඩි ආසාවනේ. සමහර අය ඉන්නවා ලෝභය වැඩි වුණාම තමන් සතු දේවල් වලට විතරක් නෙවෙයි අන්සතු දේවල් කෙරෙහිත් දැඩි ආසාවකින් යුක්තව වාසය කරනවා. ඒ කාරණාව මුල් කරගෙන ගොඩාක් අකුසල් කරන අය ඉන්නෝනේ මේ ලෝකේ. මෙන්න මේ ලෝභය ප්‍රහාණය කරන්න තියෙන්නේ කොහොමද? තමන් සතුව තියෙන දේවල් වලට දැඩි ආසාවක් තියෙනවා නම් අපි අමාරුවෙන් හරි ඒ ආසාව ටික ටික අත්හරිමින් දන් දීම පුරුදු කරන්නට ඕනේ පින්වත්නි. ලෝභය කියන දේ ජය ගන්න තියෙන්නේ අතහැරීමෙන්, දන් දීමෙන්. ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට, දුගී මගී යාචකාදීන්ට තමන් සතුව තියෙන දේවල් දන් දෙන්නට ඕනි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ උදෙසා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා දන් පැන් පූජා කරන්නට ඕනි. මෙන්න මේ විදිහට අතහැරීම, දන් දීම පුරුදු කළොත්, දන් දීම ගැන පින්වත්නි බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකයේ වෙන කිසිම කෙනෙක් දේශනා කළා නැහැ. ඒ නිසා දන් දීම පුරුදු කළොත් යම් කෙනෙක් අවබෝධයෙන් යුක්තවම ලෝභය ප්‍රහාණය කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ලෝභය ප්‍රහාණය කරමින් ලෝභයට හේතු වන දේවල් වලට ලෝභ කරන්නෙත් නැතුව ඉන්නවා. දැන් අපි ලෝභ කරන්නේ මොනවටද? ගෙවල් දොරවල් වලට, අමුදරුවන්ට, මිල මුදල් වලට, යාන වාහන වලට, ඉඩකඩම් වලට. මේ ලෝභය කියන එක හරිය අනතුරුදායකයි පින්වත්නි. සමහර අය ඉන්නවා වයසට ගියාම මේ විදිහට දැඩි ලෝභ සිතින් වාසය කරනවා. මරණයටපත් වුනොත් ඒ අයගේ පරලොව ජීවිතය සුගතිගාමී වෙන්නේ නැහැ පින්වත්නි. ඒ අයට ඒ ලෝභ සිතින් වාසය කිරීම මුල් කරගෙන දුගතියේ යන්න සිද්ධ වෙනවා. අන්න ඒ ලෝභය යම් කෙනෙක් බැහැර කරලා දැම්මොත් එහෙම ඒ කෙනාගේ හිත පිරිසුදු වෙනවා කියලා කියනවා. ලෝභෝ පහියතේ තම්හා උදබින්දුව පොක්කරා. ලෝභය දුරු කරන්න උත්සාහ කරන කෙනාගේ හිතේ ලෝභය නැති වෙලා යනවා කියනවා. හරියට නෙළුම් කොළයට වැටුණු වතුර ටික ඒ නෙළුම් කොළේ ඇල කරනකොට පෙරලිලා යනවා වගේ. ඒ නිසා පින්වත්නි මේ ලෝභය කියන එක
දුරු කරන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්ත ජනනෝ දෝසෝ දෝසෝ චිත්තප්පකෝපනෝ භයමන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති. බුදුරජාණන් වහන්සේ ලෝභය ගැන දේශනා කළ විදිහටම ද්වේෂය ගැනත් දේශනා කරනවා. අනත්ත ජනනෝ දෝසෝ. ද්වේෂය කියලා කියන්නේ අනර්ථයක්ම ඇති කරලා දෙන දෙයක්. බලන්න දැන් තරහව කියන එක අපේ හිතේ කොයිතරම් හටගන්නවද කියලා. යම් යම් සිද්ධි මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි මුල් කරගෙන තමයි කියනවා ද්වේෂය හටගන්නේ. පටිඝ නිමිත්ත කියලා කියන්නේ පින්වත්නි තරහ ඇතිවීම පිණිස හේතු වන බාහිර කාරණාව. ඒ බාහිර කාරණාව මුල් කරගෙන අයෝනිසෝ මනසිකාරයේ යෙදුනොත් තමයි ද්වේෂය කියන දේ හටගන්නේ. එහෙනම් අපි හොඳට සිහිය නුවණ උපදවගෙන අපේ හිතේ තරහ හටගන්න හේතු වන අවස්ථාවල පටිඝ නිමිති උපදින අවස්ථාවල අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ නැතුව යෝනිසෝ මනසිකාරයේ යෙදුනොත් අන්න අපේ හිතේ ද්වේෂය හටගන්නේ නැහැ පින්වත්නි. එහෙම වුණොත් ද්වේෂය මුල් කරගෙන අපේ ජීවිතේට අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ද්වේෂය මුල් කරගෙන අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. අපේ ජීවිතයට විශාල අනර්ථයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෝසෝ චිත්තප්පකෝපනෝ. ද්වේෂය කියලා කියන්නේ හිත කෝප කරන දෙයක්. හිත කුපිත කරන දෙයක්. දැන් මේ ද්වේෂය මුල් කරගෙන කොයිතරම් මිනිස්සු අකුසල් කරනවද? ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, දස අකුසලයේම කෙරෙනවා. ද්වේෂයේ මුල් වෙලා ඒ අකුසල් සිද්ධ කරාට හැබැයි පින්වත්නි පස්සේ සිහිය උපදිනකොට ඒක මුල් කරගෙන ඒකිනා විශාල මානසික විඳවීමක්, මානසික දුකක් ඒකිනා විඳිනවා. දැන් ඔය හිරේ විලංගුවේ වැටුණ අය, නොයෙකුත් ආකාරයේ දඬුවම් විඳින අය, පස්සේ කාලයේ තමන් කරපු ඒ වැරදි පිළිබඳව පාපොච්චාරණය කරන කතා මේ පින්වතුන් අහලා ඇති. සමහර අය කියනවා ඒ වෙලාවේ මට මගේ හිතේ ඇති වුණු තරහ පාලනය කරගන්න බැරි වුණා. ඒ නිසයි මේ වගේ දෙයක් මගේ අතින් සිද්ධ වුණේ. බලන්න කොයිතරම් අනර්ථයක් ඇති වෙලා තියෙනවද කියලා. බලන්න මේ ද්වේෂය මුල් කරගෙන තමන්ගේ හිත කොයිතරම් කුපිත වෙලා තියෙනවද කියලා. ඒ විදිහටම පින්වත්නි අපි තුල ද්වේෂය උපදින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බය මන්තරතෝ ජාතං. ද්වේෂය කියලා කියන්නේ තමන් තුල හටගන්නා වූ බයක්. තං ජනෝ නාව බුජ්ජති. නමුත් මේ ජනතාව ඒ කාරණාව දන්නේ නැහැ. බලන්න අනවබෝධයෙන් යුක්තවමයි මේ සත්වයා ලෝභ, ද්වේෂ, මෝහ සමග අඳුරෙන් අඳුරට යන්නේ පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුට්ඨෝ අත්තං න ජානාති දුට්ඨෝ ධම්මං න පස්සති අන්දන්තමං තදා හෝති යං දෝසෝ සහතේ නරං. ද්වේෂය ඇති වුණු කෙනා තමන්ගේ යහපත ගැන දන්නේ නැහැ කියනවා. අන් අයගේ යහපත ගැන දන්නෙත් නැහැ කියනවා. දුට්ඨෝ ධම්මං න පස්සති. ද්වේෂය ඇති කරගත්ත කෙනා ධර්මය දකින්නෙත් නැහැ කියනවා. අන්දන්තමං තදා හෝති යං දෝසෝ සහතේ නරං. ඒ විදිහට ද්වේෂයෙන් තමන්ගේ හිත මැඩගත්තට පස්සේ ඒ කෙනාගේ ජීවිතය අන්ධකාර වෙලා යනවා. ඒ නිසා පින්වත්නි තමන්ගේ හිතේ ද්වේෂය උපදිනකොට අපි මේ කාරණාව හඳුන ගන්නට ඕනේ. ඒ ද්වේෂය දියුණු වෙන්න දෙන්න හොඳ නැහැ. මගේ ජීවිතයට විශාල අයහපතක් වෙනස හේතු වන අකුසලයක් තමයි මේ මගේ හිතේ ඇති වුණේ කියලා ඒ ද්වේෂය, ඒ තරහව ඒ මොහොතේම බැහැර කරන්නට ඕනේ. යෝච දෝසං පහත්වාන දෝස නෙය්‍යේන දුස්සති. දෝසෝ පහියතේ තම්හා තාලපක්කංව බන්ධන.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඉන්නවා ද්වේෂය ප්‍රහාණය කරලා දානවා. යෝච දෝසං පහත්වාන. දෝෂ නෙය්‍යේන දුස්සති. ද්වේෂයට හේතු වන දේවල් වලට ද්වේෂ කරන්නෙත් නැහැ. බලන්න කොච්චර ලස්සනද කියලා. ද්වේෂය ඇති වෙන අවස්ථාවල ද්වේෂය ඇති කරගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒ කෙනා ඇත්තටම වීරියවන්ත කෙනෙක්. ඇත්තටම අකුසල් ප්‍රහාණය කරන්න සමර්ථ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෝසෝ පහියතේ තම්හා තාලපක්කං වබන්දන. ඒ විදිහට තමන් තුළ පවතින ද්වේෂය ප්‍රහාණය කරලා ද්වේෂය හටගන්න හේතු වන කරුණු කෙරෙහි ද්වේෂය නැති සිතින් ඉන්නවා නම් ඒ කෙනාගේ හිතේ ද්වේෂය නැති වෙලා යනවා කියලා කිව්වා හරියට ඉදුණු තල් ගෙඩියක් නටුවෙන් ගැලවිලා බිමට වැටෙනවා වගේ. දැන් තල් ගෙඩියක් ඉදුණට පස්සේ පින්වත්නි ඒ ගෙඩිය කොයි වෙලේ වැටෙයිද දන්නේ. වැඩි කාලයක් ඒ ගහට සම්බන්ධ වෙලා ඒ ගෙඩිය පවතින්නේ නැහැ. අන්න ඒ වගේ තමන්ගේ හිතේ හටගන්නා වූ ද්වේෂය දුරු කර කර වාසය කරන කෙනාගේ හිතෙන් ද්වේෂය ප්‍රහාණය වෙලා යනවා. ද්වේෂය දුරු කරගන්නේ කොහොමද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ද්වේෂය දුරු වීම පිණිස මෙත්සිත වඩන්න කියලා. ද්වේෂය දුරු වීම පිණිස මෙත්සිත වඩන්න කියලා කිව්වා. තමන්ටත් අපි මෙත්සිත වඩන්න ඕනි. ඒ වගේම අන් අයටත් මෙත්සිත වඩන්න ඕනි. සියලුම ලෝවැසි සත්වයන්ට මෙත්සිත වඩන්න ඕනි. දිසා අනුදිසා දස දිසා වලටම මෙත්සිත වඩන්නට ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකම දරුවෙක් ඇති අම්මා කෙනෙක් ඒ දරුවාට කොයිතරම් ආදරයක් කරුණාවක් මෛත්‍රියක් සෙනෙහසක් දක්වනවද අන්න ඒ වගේ ආදරයක් කරුණාවක් මෛත්‍රියක් සෙනෙහසක් සියලුම ලෝවැසි සත්වයන් කෙරෙහි ඇති කරගන්නට ඕනි කියලා කිව්වා. ඒ විදිහේ මෛත්‍රියක් ඇති කරගන්න පුළුවන් නම් පින්වත්නි අපේ හිතේ තියෙන ද්වේෂය ටික ටික දුර වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්ත ජනනෝ මෝහෝ මෝහෝ චිත්තප්පකෝපනෝ බය මන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති. අනත්ත ජනනෝ මෝහෝ ලෝභය වගේම ද්වේෂය වගේම මෝහයත් ඇති කරලා දෙන්නේ අනර්ථයක්මයි. මෝහෝ චිත්තප්පකෝපනෝ මෝහයෙන් මේ හිත කුපිත කරලා දානවා. හිත අවුස්සලා දානවා. හිත කලඹලා දානවා. බය මන්තරතෝ ජාතං මෝහය කියලා කියන්නේ තමන්ගේ සිත තුළ හටගන්නා වූ බයක්. නමුත් ඒක මේ ජනතාව දන්නේ නැහැ. තං ජනෝ නාව බුජ්ජති. ලෝභය කියන දේ පින්වත්නි හිතේ හටගන්නකොට හඳුනගන්න ලේසි. ද්වේෂය කියන දේත් අපේ හිතේ හටගන්නකොට හඳුනගන්න ලේසි. නමුත් පින්වත්නි මෝහය කියන කාරණාව නම් ඒ විදිහට පහසුවෙන් හඳුනගන්න පුළුවන් කමක් නැහැ. ඊටාම හොඳට සිහිය නුවණ වීරිය දියුණු කරලා මේ හිත දියුණු කිරීමෙන්ම තමයි මෝහය කියන දේ දුරු කරගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මූල් හෝ අත්තං න ජානාති මූල් හෝ ධම්මං න පස්සති අන්දාන්තමං තදා හෝති යං මෝහෝ සහතේ නරං. දේශනා කරනවා මූල් හෝ අත්තං න ජානාති මුලා වෙච්ච කෙනා යහපත දකින්නේ නැහැ කියලා කියනවා. මූල් හෝ ධම්මං න පස්සති මුලා වෙච්ච කෙනාට ධර්මයේ දකින්න පුළුවන්කමකුත් නැහැ කියනවා. අන්දාන්තමං තදා හෝති යං මෝහෝ සහතේ නරං. මෝහයෙන් කෙනෙකුගේ හිත මැඩගත්තට පස්සේ ඔහුගේ ජීවිතය අඳුරු වෙලා යනවා. බලන්න පින්වත්නි කොයිතරම් අවාසනාවක් අභාග්‍යයක් මේ ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙන මේ සත්වයාට උදා කරනවද කියලා. යෝච මෝහං පහත්වාන මෝහ නෙය්‍යේන මොයිහති මෝහං විහන්තිසෝ සබ්බං ආදිච්චෝ උදයන් තමන්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ඉන්නවා මෝහය ප්‍රහාණය කරලා දානවා. යෝච මෝහං පහත්වාන. මෝහ නෙය්‍යේන මොයිහති. මෝහයෙන් මුලා වෙන තැන්වලදී මුලා වෙන්නේ නැතුව ඉන්නවා. මෝහං විහන්තිසෝ සබ්බං ආදිච්චෝ උදයන් තමන්. මෝහය යම් කෙනෙකුගේ ජීවිතය තුලින් නැති වෙලා ගියොත් එහෙම ඒ කෙනාගේ ජීවිතයේ තියෙන අන්ධකාරය දුරු වෙනවා කියනවා. උදේට හරියට හිරු මඩල උදා වෙනවා වගේ. මෝහය නැති වෙන්න පින්වත්නි අපි තුල විදර්ශනා ප්‍රඥාව දියුණු වෙන්නට ඕනි. ඒ විදිහට ප්‍රඥාව දියුණු වෙන්නට නම් අපි ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට ඕනි. මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය තේරුම් ගන්න අපි මහන්සි ගන්නට ඕනි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන නුවණින් විමසා අපි මේ ධර්මයේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න යම්කිසි වෙහෙසක් මහන්සියක් ගන්නට ඕනි. ඒ විදිහට ප්‍රඥාව දියුණු වෙලා ගියොත් අපේ ජීවිතයේ පවතින මෝහ අන්ධකාරය දුරු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අන්තරාමල සූත්‍රයේදී ලෝභය ගැන, ද්වේෂය ගැන, මෝහය ගැන දේශනා කළා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ අපේ ජීවිතයට අයහපත පිණිසම හේතු වන කරුණු තුනක්. දුක පිණිසම හේතු වන කරුණු තුනක්. අනර්ථය පිණිසම හේතු වන කරුණු තුනක්. මෙලෝ ජීවිතයේ සැපේ සැනසීම නැති කරලා දාන කරුණු තුනක්. ඒ වගේම තමයි ලෝභ, ද්වේෂ, මෝහ සහිතව වාසය කරලා මරණයටපත් වුනොත් සුගතියේ ඉපදීම පවා අහිමි කරන කරුණු තුනක්. දුගතිගාමී වීම පිණිස හේතු වන කරුණු තුනක්. සසර දුකින් නිදහස් වීම පිණිස අවස්ථාව ලැබුණු වෙලාවේ ඒ නිවන් මගින් අපිව ඈත් කරලා දාන කරුණු තුනක්. ඒ නිසා බොහෝම සිහියෙන්, නුවණින්, වීරියෙන් යුක්තව අපි තුල හටගන්නා වූ ලෝභය අපි දුරු කර වාසය කරන්නට ඕනේ. අපි තුල හටගන්නා වූ ද්වේෂය දුරු කර වාසය කරන්නට ඕනේ. අපි තුල හටගන්නා වූ මෝහය දුරු කර වාසය කරන්නට ඕනේ. ඒ විදිහට ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරගන්න අපිට පුළුවන් වුණොත් අපේ ජීවිතයට විශාල ආරක්ෂාවක්, රැකවරණයක්, යහපතක්, සැපයක් සැලසෙනවා පින්වත්නි. ඒ නිසා අපි සියලු දෙනාටද මේ ලැබුණු උතුම් දුර්ලභ අවස්ථාවේ ලෝභ, ද්වේෂ, මෝහ නැමැති අකුසල මූලයන් දුරු කරගෙන කුසල් දහම් දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. පින්වත්නි, අද දින සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ නෙදර්ලන්තයේ වාසය කරන සුරේෂ් මහතා සහ තුෂානි මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාම විසිනුත්, ඒ වගේම නෙදර්ලන්තයේ වාසය කරන ෆ්‍රැන්සිස් සිල්වා මහතා සහ ෂයිමි සිල්වා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාමත් විසින් සුරේෂ් මහතා සහ තුෂානි මහත්මිය විසින් මෙම ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වය දරන්නේ උපන්දිනයේ යෙදී තිබෙන නෙත්මිර පුතාටත්, ඒ වගේම සුරේෂ් මහතාටත්, ලාල් දේවපුර පියාණන්ටත් සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත්, ඒ වගේම සුරේෂ් මහතා සහ තුෂානි මහත්මියගේ 11 වැනි විවාහ සංවත්සරයේ නිමිත්තෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත්, ඒ වගේම ෆ්‍රැන්සිස් සිල්වා මහතා සහ ෂයිමි සිල්වා මහත්මිය මෙම ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වය දරන්නේ ජනවාරි 11 වන දින පන්දිනයේ යෙදී තිබෙන ෂයිමි සිල්වා මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස. ඒ නිසා පින්වත්නි, අද දවසේ මෙම සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනාවට දායකත්වය දැරීමෙන් මේ පින්වතුන් විසින් රැස් කරගන්නට යෙදුණු මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා.
දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද දියුණු කර ගනිත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආරක්ෂාව ආශිර්වාදය මේ පින්වත් හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම නෙදර්ලන්තයේ මහමෙවුනාව භාවනා සොපුවේ වැඩ සිටින සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් මහමෙවුනාව භාවනා සොපුවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් ලංකාවාසී ලෝවාසී සිල්ගුණදම් වඩන්නා වූ සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ පින අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුවසේ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දින සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සුරේෂ් මහතා සහ තුෂානි මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාම නමින් මේ ජීවිතයේදීත් අනන්ත සසර පුරාවටත් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දින ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ෆ්‍රැන්සිස් සිල්වා මහතා සහ ශයිමි සිල්වා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාම නමින් මේ ජීවිතයේදීත් අනන්ත සසර පුරාවටත් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. වහවහාම සසර දුකින් නිදහස් වීම පිණිස මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් උපන් දිනයේ සමරන නෙත්මිර පුතණුවන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම උපන් දිනයේ සමරන සුරේෂ් මහතාටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම උපන් දිනයේ සමරන ලාල් දේවපුර පියාණන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම 11 වැනි විවාහ සංවත්සරයේ සමරන සුරේෂ් මහතා සහ තුෂානි මහත්මියටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ සැලසේවා. කරන කියන ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සුවසේ පින්දහම් රැස් කරගෙන මෙලොව ජීවිතය සුවපත් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඒ හැම දිනාටම මේ පින එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ජනවාරි 11 වන දින උපන් දිනයේ සමරන ශයිමි සිල්වා මෑණියන්ට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ටත් මේ පින අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ සැලසේවා. සුවසේ පින්දහම් රැස් කරගෙන මෙලොව ජීවිතයේ සුවපත් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දින සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරන නෙදර්ලන්තයේ වාසය කරන සුරේෂ් මහතා සහ තුෂානි මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දින ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ෆ්‍රැන්සිස් සිල්වා මහතා සහ ශයිමි සිල්වා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් හැම දිනාටමත් දෙමව්පියන් ඥාති හිත මිත්‍රාදීන් දූ දරුවන් ඇතුළු පවුල්වල සෑම සියලු දිනාටමත් මේ පින අනුමෝදන් වීමෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ සැලසේවා.
කරන කියන ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ හැම දිනාටමත් සුවසේ පින් දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වී සිටින ලංකාවාසී ලෝවාසී සියලු දෙනාටම මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාටමත් ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දින මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්වත් හැම දිනාටම මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම නෙදර්ලන්තයේ මහමෙවුනාව භාවනා සුපුවේ කටයුතු වෙනුවෙන් කාලයේ ශ්‍රමයේ ධනෙ කැප කරමින් වෙහෙස මහන්සි වන අප උපකාර කරන සියලු දෙනාටම මේ පින අනුමෝදන් වෙත්වා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ සැලසේවා. කරන කියන ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම දිනාටම සුවසේ පින් දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සෙනසුන් පූජා දායකත්ව ධර්මදේශනා මාලාව. නෙදර්ලාන්තය මහමෙවුනා භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලා විසින් සෑම සෙනසුරාදා දිනකම සහ ඉරිදා දිනකම සිදු කරනු ලබන අසිරිමත් ධර්මදේශනා මාලාව. සෙනසුන් පූජා දායකත්ව ධර්මදේශනා මාලාව. පින්වත් ඔබටද මෙම ධර්ම දේශනා සඳහා දායකත්වය ලබාගත හැකිය. සැදැහැබර දායකත්වය සඳහා විමසන්න 0619919516 සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනා මාලාව.